समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා साधु 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 श्रद्धावंत वासनावंत පින්වත්නි මේ ලෝකේ ඉපදිලා ඉන්න මනුස්සයට මනුස්ස ලෝකේ ඉපදිලා ජීවත් වෙලා මරණයට පත් වෙලා යන කාලය අතරතුර විවිධාකාර කරදර විපත් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපි මේ මනුස්ස ලෝකේ ජීවත් වෙලා මරණයට පත් වෙන කාලය අතරතුර අපිට විවිධාකාර කරදර විපත් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ජීවිතේ විවිධාකාර දුක් දුම්නස් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපිට ජීවිතේ හැඬීම් වැළපීම් වලට ලක් වෙන්න සිද්ධ වෙනවා. ශෝක කිරීම, තැවීම මේ විවිධාකාර දුක් දුම්නස් වලට මුහුණ දෙමින් තමයි පින්වත්නි අපිට මේ මනුස්ස ජීවිතේ ගත කරන්න තියෙන්නේ. ඒ මොකද පින්වත්නි අපි මේ මනුස්ස ලෝකේ ජීවත් වෙද්දී සමහර විට අපි ආදරය කරන අපේ ස්වාමි පුරුෂයා හදිස්සියේ මරණයටපත් වෙන්න පුළුවන්. සමහර විට අපි ආදරය කරන අපේ බිරිඳ මරණයටපත් වෙන්න පුළුවන්. අපි ජීවත් වෙලා ඉද්දී අපේ දරුවෝ හදිස්සියම මරණයටපත් වෙන්න පුළුවන්. සමහර විට පින්වත්නි අපේ සහෝදරයෙක් මැරෙන්න පුළුවන්. සහෝදරියක් මරණයටපත් වෙන්න පුළුවන්. අපේ නෑදෑයෝ හදිස්සියම මැරෙන්න පුළුවන්. සමහර විට අපි ජීවත් වෙලා ඉන්නවා. අපිට තියෙන ඉඩකඩම් ටික අහිමි වෙලා යන්න පුළුවන්. අපිට තියෙන ගෙවල් දොරවල්, අපිට තියෙන මේ යාන වාහන, අපිට තියෙන මිල මුදල් මේ සියල්ල අහිමි වෙලා පින්වත්නි අපි මහා පාරට වැටෙන්න පුළුවන්. පින්වත්නි ඔය වගේ කරදර විපත් මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන මිනිස්සුන්ට එනවා. ඔය කරදර විපත් වලට මුහුණ දීගෙන තමයි පින්වත්නි අපිට මේ මනුස්ස ජීවිතේ ගත කරන්න තියෙන්නේ. අපි දන්නවා පහුගිය කාලේ ලංකාවට සුනාමි විපත ආවා. මේ සුනාමියෙන් මුහුදු රළ ගොඩබිමට ඇවිල්ලා මිනිස්සුන්ගේ සියලුම සේසත අරගෙන සාගරයට ඇදගෙන ගියා.
සුනාමිය ඇවිල්ලා ඉවර වෙද්දි පින්නත්නි සමහර දෙමව්පියෝ ඉතුරු වුණා දරුවෝ කවුරුවත් පවුල් වල නැහැ. සමහර දරුවෝ ඉතුරු වුණා දෙමව්පියෝ දෙන්නම නැහැ. සහෝදරයෝ නැහැ. දෙමව්පියන්ට දරුවෝ අහිමි වෙලා ගියා. දරුවන්ට දෙමව්පියෝ අහිමි වෙලා ගියා. සහෝදරයන්ට සහෝදරියෝ අහිමි වෙලා ගියා. සහෝදරියන්ට සහෝදරයෝ අහිමි වෙලා ගියා. පින්වත්නි, මේ ඔක්කොම කරදර විපත් එන්නේ මිනිසයාට. සමහර කාලෙනවා පින්වත්නි මනුස්ස ලෝකේ විශාල වැහි වහිනවා. ධාරානිපාත වැහි වැහැලා ගම් වතුර ඇති වෙනවා. සමහර කාලෙනවා නියං වැස්ස වහින්නේ. සමහර කාලෙනවා නා යනවා. භූමි කම්පා ඇති වෙනවා. හදිසි අනතුරු සිද්ධ වෙනවා. මේ ලෝකේ මිනිස්යාට එතකොට පින්වත්නි සමහර විට ස්වාමියා අහිමි වෙලා යනවා. ස්වාමියාට බිරිඳ අහිමි වෙලා යනවා. දෙමව්පියන්ට දරුවෝ අහිමි වෙලා යනවා. දරුවන්ට දෙමව්පියෝ අහිමි වෙලා යනවා. මේක පින්වත්නි අපිට විතරක් පොදු දෙයක් නෙමෙයි. මේ ලෝකේ ජීවත් වෙන කෝටි 800ටම ඔය ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන මිනිසයාට පින්වත්නි ජීවිතේ නොසිතූ අවස්ථාවක නොහිතන අවස්ථාවක තමයි මේ දුක් කරදර තමා කරා ඉන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ පින්වත්නි ඉපදීම දුකක් කියලා. ඉපදීම දුකක්. මේ ඉපදීම කියන කාරණය නිසා තමයි පින්වත්නි අපිට මේ දුක් කරදරවලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. අපි මේ සංසාරේ යම් තාක් උපදිනවද ඒ තාක් පින්වත්නි අපිට විපත් කරදර ජීවිතේට එනවා. අපේ ජීවිතේට මේ විපත් කරදරෙද්දී අපි හිතන්නේ මට විතරයි මෙහෙම වෙන්නේ. හැබැයි මේ ලෝකේ ඔක්කොටම ඔය විපත්වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකද ඉපදීම කියන කාරණය සියලු දෙනාටම පොදු ධර්මතාවය. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ ජාතිපි දුක්ඛ. මේ ඉපදීම කියලා කියන්නේ දුකක් කියන කාරණය. පින්වත්නි බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ සවැත් නුවර හිටියා සිටු පවුලක්. සිටු පවුලක් කියලා කියන්නේ පින්වත්නි ඒ නගරේ හිටපු ධනවත්ම පවුල, කෝටිපති පවුල. මේ පවුලේ ප්‍රධාන සිටුවරයයි සිටු දේවියයි දරුවෝ දෙන්නෙක් හිටියා. දුවයි පුතයි. මේ දුව පින්වත්නි ටිකෙන් ටික තරුණ වයසට ආවා. වයස අවුරුදු 15ක් 16ක් වුණා. මෙයාගේ රූපේ ලස්සනයි. ඉතින් දෙමව්පියෝ කල්පනා කළා දැන් අපේ දුව විවාහ කරලා දෙන්න සුදුසු කාලේ. විවාහයක් කරලා දෙන්න ඕනේ. ඊට පස්සේ අර සිටුවරයයි සිටු දේවියයි ඔවුන්ට ගැළපෙන සුදුසු පවුලකින් සිටු පවුලකින්ම තරුණයෙක් කෙවුවා. තරුණයෙක් හොයලා මේ සිටු දියණියට විවාහ කරලා දෙන්න තීරණය කළා.
මේක ආරංචි වුණා දැනගත්ත අර සිටු දුව දියණිය. මෙයා මේ විවාහයට කැමති වුණේ නැහැ. ගෙදර හිටියා වැඩට කොල්ලෙක්. මේ කොල්ලත් එක්ක පැනලා ගියා. මේ තරුණියත් එක්ක පැනලා ගිහින් පින්නත්නි බොහෝම දුර ඈත ගමක පොඩි පැලක් හදාගෙන මේ තරුණ දුව ජීවත් වුණා. එතකොට බලන්න පින්නත්නි මේ සිටු පවුලක තරුණ දුවක් බොහෝම සැප විඳපු කෙනෙක්. තමන්ගේ මාලිගාවේ උඩ තට්ටුවෙන් බිමට බැහැපු නැති කෙනෙක්. ජීවිතේ ගලාගෙන යන හැටි. අර ගෙදර වැඩට හිටපු කොල්ලත් එක්ක තමයි පැනලා ගියේ. ගිහින් දැන් දෙන්න බොහෝම දුර ඈත ගමක ජීවත් වෙනවා. තරුණයා කුලී වැඩ කරන්නේ. කුලී වැඩ කරලා හම්බ කරලා කාලා බීලා ඉන්නවා. ටික දවසක් ගියා. මේ තරුණ දුවට දරුවෙක් පිළිසිඳ ගත්තා. ඊට පස්සේ මේ තරුණ දුව කියනවා මට දරුවා ලැබෙන්න ළඟයි දෙමව්පියෝ හම්බෙන්න යන්න ඕනේ. හැබැයි මෙහෙම කිව්වට පින්නත්නි අර තමන්ගේ ස්වාමියා කැමති නෑ දෙමව්පියෝ හම්බෙන්න යන්න. එයා මේක මග අරිනවා මේ කාරණේ. ඔන්න දැන් දරුවා හම්බෙන්න ලං වුණා. දැන් අර තරුණ අම්මා කල්පනා කළා ස්වාමියා කවදාවත් එන්නේ නෑ දෙමව්පියෝ හම්බෙන්න යන්න. ඒක නිසා මං මේ ගමන තනියම යනවා. මේ තරුණ අම්මා තරුණ අවුරුදු 16ක් විතර ඇති. තරුණ ගෑනු ළමයි. තනියම පිටත් වුණා තමන්ගේ දෙමව්පියෝ ළඟට. එතකොට මේ තරුණ දියණිය යද්දී අසල්වාසීන්ට කියලා ගිය මං දෙමව්පියෝ ළඟට යනවා. ස්වාමියා ආවහම කියන්න කිව්වා. දැන් ඔන්න ස්වාමියා වැඩට ගිහින් ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා බැලුවා. බලින්නම් බිරිඳ නැහැ. මෙයා අසල්වාසීන්ගෙන් ඇහුවා. අහපුවාම අසල්වාසීන් කිව්වා දෙමව්පියෝ මුණ ගැහින්න යනවා. දැන් ඔන්න අර ස්වාමියා තමන්ගේ බිරිඳ හොයාගෙන ගියා. යද්දී ඒ පාරේ යද්දී ඔන්න මගදී හම්බුණා. පින්වත්නි අතර මගදී දරුවා ලැබුණා. මේ ජීවිතේ පින්වත්නි හිතන දේ නෙමේ බොහෝ විට වෙන්නේ නොසිතන දේ. නොසිතූ දේවල් තමයි අපේ ජීවිතේට මුණ ගැහෙන්නේ. ඊට පස්සේ දෙමව්පිය මුණ ගැහෙන්න අවශ්‍ය නැහැ. ඔන්න තමන්ගේ ස්වාමියාත් එක්ක නිවසට ආවා. කාලයක් ගත වෙලා ගියා දෙවෙනි දරුවා පිළිසිඳ ගත්තා. දැන් ඔන්න දෙවෙනි වතාවෙත් අර තරුණ අම්මා ස්වාමියාට කියනවා "ඔව් දරුවා ලැබෙන්න ළඟයි දෙමව්පිය මුණ ගැහෙන්න යන්න ඕන." හැබැයි ස්වාමියා මේකට කැමති නැහැ. ස්වාමියා මග අරිනවා. ඔන්න දරුවා ලැබෙන්න ලං වුණා. ඊට පස්සේ අර පෙර විදිහටම පින්නත්නි බිරිඳ කල්පනා කළා තමන්ගේ ස්වාමියා කවදාවත් එන්නේ නැහැ. මහගෙදර යන්න. මං තනියම යනවා. ඊට පස්සේ ඔන්න අර තරුණ දියණිය තමන්ගේ පළවෙනි දරුවත් වඩාගෙන දෙමව්පියෝ බලා පිටත් වෙලා ගියා. දැන් ඔන්න ස්වාමියා ගෙදර හිටියේ නෑ වැඩට ගිහින් හිටියේ. ස්වාමියා ගෙදර ආවා. ගෙදර ඇවිත් බැලුවා. බැලින්නම් බිරිඳ නෑ. ඔන්න අසල්වාසීන්ගෙන් දැනගෙන ඔන්න බිරිඳ ගියපු අඩිපාරේ හොයාගෙන යනවා. යද්දි පින්නත්නි මහ වනාන්තරයක් මැද්දෙන් යද්දි ඔන්න බිරිඳ හම්බුණා. ඒ මොහොතේ පින්නත්නි මහ ධාරානිපාත වැස්සක් ඇදහැළුණා. ඉතින් ඒ මොහොතේ පින්නත්නි දරුවා ලැබෙන්න ළඟයි. ඉතින් අර ස්වාමියා මොකද කළේ? තමන්ගේ බිරිඳ තෙමෙන්නේ නැති විශාල ගහක් තිබ්බ මේ ගහ යටට අරන් ගිහිල්ලා කෝටු කෑලි එකතු කරලා උඩට කොළාතු දාලා ඒක ඇතුලේ වාඩි කරා. වාඩි කරලා කොළාතු ටිකක් ගේන්න ස්වාමියා කැලේට ගියා. ඒ මොහොතේ පින්නත්නි
දෙවෙනි දරුවා කැලේදී හම්බුණා. අපේ ජීවිතවල පින්වත්නි නොසිතන දේවල්මයි සිද්ධ වෙන්නේ. සිතන දේවල් සිද්ධ වෙනවා අඩුයි. ස්වාමි පුරුෂයා පින්වත්නි කැලේ ඇතුළට ගිහින් කොලාතු කඩද්දි හුඹහක් ළඟ නාගයෙක් ඉඳලා දෂ්ට කළා. එහෙම්මම මැරිලා වැටුණා. දැන් බිරිඳ වැස්ස පෑවුවා බැලුවා ස්වාමි පුරුෂයා ආවේ නැහැ. ගියා ස්වාමියා ගියපු අඩිපාරේ. යද්දී කැලේ මැද්දේ වැටිලා ඉන්නවා සර්පයෙක් දෂ්ට කරලා. බලන්න අපේ ජීවිතේ ඔය වගේ දෙයකට මුහුණ දෙන්න සිද්ධ වුණා නම් අපි කොහොමද මුහුණ දෙන්නේ? ස්වාමි පුරුෂයා කැලේ මැද්දේ මැරිලා වැටිලා. අර තරුණ අම්මා කොළ කෑලි කෝටු කෑලි එකතු කරලා තමන්ගේ ස්වාමියාගේ අවසන් කටයුතු කැලේ මැද්දිම තනියම කළා. දරුවෝ දෙන්නම වඩාගෙන දැන් ගෙදර ගිහින් වැඩක් නැහැ. ස්වාමියා මලා. බලන්න යන්න පිටත් උනේ දෙමව්පියෝ ළඟට. දෙවෙනි දරුවා ලැබෙන එකට. නමුත් උනේ ස්වාමියාගේ මරණය. දැන් දරුවෝ දෙන්නත් අරගෙන මේ තරුණ අම්මා කැලේ මැද්දෙන් තනියම යනවා. විශාල ගංගාවක් තියෙනවා. මේ ගංගාවෙන් එහා පැත්තේ තමයි සැවැත් නුවර. එදා රාත්‍රියේ වැහැලා ගංගාවේ වතුර පාර සැර වැඩි. අර අම්මා දැන් දරුවෝ දෙන්නත් තරම් ගඟෙන් ඉගොඩහට යන්න ඕනේ. මේ අම්මා මොකද කෙරුවේ? වැඩිමහල් දරුවා මෙගොඩහින් තියලා අලුත් ඉපදුන දරුවා කරේ තියාගෙන අර ගඟට බැස්සා. බැහැලා ඒ දරුවත් අරගෙන පීනගෙන එගොඩට ගියා. ගිහින් එගොඩ ගොඩින් අර දරුවා තිබ්බා. තියලා ආයෙත් ගඟට පැනලා මෙගොඩට පීනගෙන ඉන්න. ගඟ මැද්දේදී පින්වත්නි උකුස්සෙක් අහසින් යන. උකුස්සා දැක්කා අර දරුවා. උකුස්සා හිතුවේ මේ මස් වැදෙල්ලක්. උකුස්සා එහෙම්මම පාත් වුණා. පාත් වෙලා අර දරුවව අරගත්තා අහසට ගියා. අර අම්මා ඇස් දෙකෙන් බලාගෙන ඉන්නවා කෑ ගහනවා. නමුත් උකුස්සා දරුවා අරන් ගියා. උකුස්සා එලවන්න කෑ ගහද්දී එගොඩ හිටපු දරුවා හිතුවා මේ අම්මා මට කතා කරනවා. දරුවා පැන්න ගඟට. දරුවා ගඟේ ගහගෙන ගියා. දරුවෝ දෙන්නම ගඟ මැද්දේදී තමන්ට අහිමි වෙලා ගියා. බලන්න පින්වත්නි අපිට ඔය වගේ දේක් ජීවිතේ මොහොන දෙන්න සිද්ධ වුණා නම් අපි මොකක් කරගනීද? එහෙම්මම ගඟට පැනලා අපි දිවි නසා ගන්න. පින් බලය, පුණ්‍ය ශක්තිය කෑ ගහගෙන ගඟෙන් එගොඩට ගියා. පින්වත්නි සිහිය නැහැ. කල්පනාව නැහැ. ඇඟේ නූල් පොටක්වත් නැහැ. ඇයි? තමන්ගේ ස්වාමියා අහිමි වුණා. දරුවෝ දෙන්නත් අහිමි වුණා. දැන් තමන්ට එකම පිහිට පිළිසරණ තමන්ගේ දෙමව්පියෝ. දෙමව්පියෝ ඉන්න ගමට දැන් පාර දිගේ ඇවිදගෙන අඬ කෑ ගහ කවුරුවත් පින්වත්නි ඒ ඇඬිල්ල අහන්න ලෝකේ නැහැ. මිනිස්සු ගල් වලින් ගහනවා පොලි වලින් ගහනවා පිස්සියක් කියලා. සිටු පවුලක සිටු දියණියක්. කවුද හිතන්නේ ඒ වගේ කෙනෙක්ට ඔය වගේ දෙයක් වෙයි කියලා? හැම තිස්සෙම පින්වත්නි නොසිතන දේ සිද්ධ වෙනවා, හිතන දේ සිද්ධ වෙන්නේ. නොසිතට දේට මුහුණ දෙන්න අපේ හිතේ ධෛර්ය ශක්තිය තියෙන්න ඕනේ. ඔන්න ගමට ගියා. ගමට ගිහින් සිටු මාලිගාව බැලුව ඈත ඉඳලා. බලද්දි විශාල ගින්දරක්, විශාල දුමාරයක් අහසට නගිනවා. එක මිනිස්සෙක්ගෙන් ඇහුවා අර මොකද්ද සිටු මාලිගයේ පැත්තෙන් එන
දුම. ඒ මිනිස්සයා කියනවා ඊයේ රාත්‍රියේ ඇදහැළුණ ධාරානිපාත වැස්සට සිටු මාළිගී කඩාගෙන පොළොවට වැටුණා. සිටුවරයයි සිටු බිරිඳයි එකම පුතයි තුන්දෙනාම මාළිගීට යට වුණා. මැරුණා. ඒ තුන්දෙනා එකම දරසෑයේ දාලා දැන් පුච්චනවා කියලා කිව්වා. මිනිස්සෙකුට පින්නත්නි ඒ වගේ දෙයක් දරා ගන්න පුළුවන්ද? ඔබට ඒ වගේ දෙයක් වුණා නම් සිහියක් නැහැ, කල්පනාවක් නැහැ. ඇඟේ ඇඳුම් තියනවාද කියලා දන්නේ. හෝ කියාගෙන කෑ ගහගෙන අඬන්න ගත්තා. මිනිස්සු හිතුවා පිස්සියක් අඳුරන්නේ. පාර දිගේ පින්නත්නි කෑ ගහගෙන දුවනවා. මිනිස්සු ගල් වලින් ගහනවා, පොළු වලින් ගහනවා. එළවන. කෑ ගහ යද්දි පින්නත්නි මෙයා සංසාරේ කරපු අකුසල කර්ම විපාකයක් පරිස්සම් දුන්නා. පින මතු වෙලා එන මොහොත කෙලින්ම ගිහින් අතර වුණේ සවැත් නුවර ජේතවනාරාමේ දොරටුව ළඟ. එදා පින්වත්නි ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙලා හිටියා. ආර්ය මහා සංඝ රත්නය ලෝකේ පහළ වෙලා හිටියා. දොරටුවෙන් ඇතුළට ගියා. ධම්සභා මණ්ඩපයේ දොරටුව ළඟට ගියා. ගෞතම බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයේ වාඩි වෙලා ධර්මය දේශනා කරනවා. පේනවා බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයේ වාඩි වෙලා බණ කියනවා. මිනිස්සු වාඩි වෙලා බණ අහනවා. මිනිස්සු දැක්කා එක පාට පිස්සු ඇදිච්ච කාන්තාවක් දොරටුවෙන් ඇතුල් වෙනවා. මිනිස්සු ඉලවන්න හිතුවා. මේ කවුද? කල්ප ලක්ෂයක් පෙරුම් පුරාගෙන එන විනයදර භික්ෂුණීන් අතර අග තනතුර ලබන්න දෙන කෙනා පටාචාරා. පටාචාරා එන විදිය. ඇඟේ නූල් පොටක් නැහැ. පිස්සු. කල්පනාවක් නැහැ. හැබැයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ දන්නවා මේ එන්නේ එසේ මෙසේ පිනක් තියෙන කෙනෙක් නෙවෙයි. කල්ප ලක්ෂයක් පෙරුම් පුරාගෙන දාන සීල භාවනා කරපු කෙනා එන හැටි. බුදුරජාණන් වහන්සේ වදාලා ඔය කාන්තාවට ඉන්න දෙන්න. පටාචාරා මෙහාට එන්න කිව්වා. පටාචාරාව බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ධර්මාසනයේ ළඟට ආවා. වන්දනා කළා. පැත්තකින් වාඩි වුණා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට පිහිටවනසේක්වා. ස්වාමීනි මගේ ස්වාමියා මරණයටපත් වුණා. මට හිටපු දරුවෝ දෙන්නා මගේ ඇස් දෙක ඉදිරිපිටම මරණයටපත් වුණා. මගේ දෙමව්පියෝ දෙන්නා එකම සහෝදරයා ඊයේ රාත්‍රී වැස්සට මාලිගාව කඩාගෙන වැටිලා මරණයටපත් වුණා. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මට පිහිටවන සීක්වා කියලා කියා හිටියා. එවෙලේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා පටාචාරා මේ ලෝකේ ඔබ යා යුතු තැනක් ඇද්ද? ආයුතු තැනක් ඇද්ද? එතෙන්ට තමයි ඔබ ඇවිල්ලා ඉන්නේ. පටාචාරා මේ ආපු අති දීර්ඝ සංසාර ගමනේදී ඔබ ස්වාමි පුරුෂයා මැරෙද්දී ඔබේ ඇස් දෙකෙන් ගලාගෙන ගිය කඳුළු සතර මහා සාගර ජලයට වඩා වැඩි. පටාචාරා ඔබේ දරුවෝ මැරෙද්දී
ඔබ අඬද්දී ඔබේ දැස් වලින් ගලාගෙන ගිය කඳුළු සතර මහා සාගර ජලයට වඩා වැඩි. පටාචාරා ඔබේ දෙමව්පියෝ මැරෙද්දී ඔබ අඬපු කඳුළු ඔබේ දැසින් ගලා ගිය කඳුළු සතර මහා සාගර ජලයට වඩා වැඩි. පටාචාරා ඔබ මේ ආපු අති දීර්ඝ සංසාර ගමනේ ඔබේ සහෝදරයා මැරෙද්දී ඔබ අඬපු කඳුළු ඔබේ දැස් වලින් ගලා ගිය කඳුළු සතර මහා සාගරේ ජලයට වඩා වැඩි. පටාචාරා මේ වගේ අති දීර්ඝ සංසාර ගමනක තමයි ඔබ ඇවිල්ලා තියෙන්නේ කියලා කිව්වා. මේ පින්වත්නි පටාචාරගේ අවසාන ආත්මභාවය. සිහිය ඉපදුනා. කල්පනාව ඇති වුණා. ප්‍රඥාව මතුවලා ආවා. එච්චරයි බුදුරජාණන් වහන්සේ පටාචාරට කිව්වේ. ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ ලස්සන ගාථාවක් කිව්වා. මේ ගාථා පද 4 ඉවර වෙද්දී පටාචාරා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන් සංයෝජන ප්‍රහාණය කරලා අති දීර්ඝ සංසාර ගමන ආත්ම භාව 7කට සීමා කරලා සෝතාපන්න ඵලයේ පිහිටියා. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මට පැවිදි වෙන්න අවශ්‍යයි පැවිදි කරන සීක්වා. පැවිදි වුණා. ටික කලයි රහත් වුණා. පිරිනුවන් පෑවා. සංසාර ගමන කෙලවර කරගත්තා. පින්වත්නි එදා අදට අවුරුදු 2500කට කලින් දඹදිව සවැත් නුවර ජේතවනාරාමෙදි සිද්ධ වෙච්ච සත්‍ය කතාවක් තමයි ඔය. එදා පින්වත්නි බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා පිහිට වෙන්න. අද අපිට පිහිට වෙන්න බුදුරජාණන් වහන්සේ ලෝකේ නැහැ. අපිට පිහිට වෙන්න පින්වත්නි රහතන් වහන්සේලා ලෝකේ නැහැ. අද ඔය වගේ දේවල් පින්වත්නි මිනිස්සුන්ට ඕඩ තරම් සිද්ධ වෙනවා. හැබැයි මිනිස්සුන්ට පිහිටක් වෙන්න කෙනෙක් මේ වෙද්දී ලෝකේ නැහැ. බුදුවරු ලෝකේ නැහැ. රහතන් වහන්සේලා ලෝකේ නැහැ. මිනිස්සුන්ට විපත් කරදර වුණාට පස්සේ ඊට පස්සේ මිනිස්සු මගක් අල්ල ගන්නවා. ඒ මගෙත් තියෙන්නේ විපත් කරදර දුක් විතරයි. එතකොට පින්වත්නි මේ යුගයේ පින්වත්නි මිනිස්සුන්ට ගැලවෙන්න විදියක් නැහැ. දුකෙන් දුක කරාම යනවා. මේක කියලා දෙන්න පින්වත්නි මේ යුගයේ බුදුවරුත් නැහැ. රහතන් වහන්සේලාත් නැහැ. දුක තමා කරා ආවට පස්සේ දුකෙන් දුක කරා යනවා ඇරෙන්න වෙන දෙයක් මේ යුගයේ කරන්න දෙයක් නැහැ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපේ මේ සංසාර ගමන ගැන බොහොම පැහැදිලිව දේශනා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ත්‍රිපිටකය තුල සූත්‍ර පිටකේ සංයුක්ත නිකායේ අපි මේ යන සංසාර ගමන කොයි වගේද කියන එක පැහැදිලිව දේශනා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරද්දී භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. ඊට පස්සේ එක භික්ෂූන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේගේ පැත්තට වන්දනා කරගෙන ප්‍රශ්නයක් අහනවා.
මේ භික්ෂූන් වහන්සේ අහනවා කීවදී කෝ බන්ති කප්පෝති. ස්වාමිනි භාග්‍යවතුන් වහන්සේ කල්පය කල්පය කියලා කියනවා. කල්පයකට කල්පයක් කියන්නේ කොයිතරම් දීර්ඝ කාලයක්ද කියලා. දැන් පින්නාත්නි අපිත් කුඩා කාලේ අහලා තියෙනවා මේ මහා භද්‍ර කල්පය. එතකොට මේ කල්පය කල්පය කියන වචනේ අපි කුඩා කාලේ ඇහුවා. හැබැයි අපි මේ කල්පයක් කියලා කියන්නේ කොයිතරම් දීර්ඝ කාලයක්ද කියලා හරියටම දන්නේ නැහැ. ඉතින් මේ භික්ෂූන් වහන්සේ අහනවා කීව දීගෝ නොකෝ බන්තේ කප්පෝති. ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ කල්පයක් කියලා කියන්නේ කොයිතරම් දීර්ඝ කාලයක්. එවෙලේ බුදුරජාණන් වහන්සේ වදාළ භික්ෂුව කල්පයක් කියලා කියන්නේ දීර්ඝ කාලයක්. කල්පයකට තියෙන කාලය ගණන් කරලා සංඛ්‍යාවලින් කියන්න බෑ. අවුරුදු 100යි කියලා, අවුරුදු 1000යි කියලා, අවුරුදු ලක්ෂයයි කියලා එහෙම කියන්න බෑ කිව්වා. එවෙලේ අර භික්ෂූන් වහන්සේ අහනවා එහෙනම් ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ කල්පයකට තියෙන කාලය පිළිබඳව උපමාවක් කියන්න පුළුවන්. එවෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව කල්පයකට තියෙන කාලය පිළිබඳ උපමාවක් නම් කියන්න පුළුවන්. ඔන්න බුදුරජාණන් වහන්සේ පින්වත්නි කල්පයකට තියෙන කාලය පිළිබඳව උපමාවක් කියලා දෙනවා. භික්ෂුව යකඩ වලින් හදපු එක්තරා නගරයක් තියෙනවා. මේ නගරේ දිගින් යොදුනක් දිගයි. යොදුනක් පළලයි. යොදුනක් උසයි. යොදුනක් කියන්නේ පින්වත්නි සැතපුම් 7ක්. එතකොට මේ නගරේ සැතපුම් 7ක් දිගයි. සැතපුම් 7ක් පළලයි. සැතපුම් 7ක් උසයි. මේ නගරේ කට ගාවටම අබෑට පුරෝලා අබෑට වලින් පුරවන. අවුරුදු 100කට වතාවක් එක මිනිස්සෙක් ඇවිල්ලා මේ වාජනේට අත දාලා අබෑටයක් අරගෙන එළියට දානවා. ආයෙත් අවුරුදු 100කට පස්සේ මිනිස්සෙක් ඇවිත් අබෑටයක් අරගෙන එළියට දානවා. ඔය විදියට අවුරුදු 100කට වතාවක් අර වාජනයේ තියෙන අබෑටයක් අරගෙන එළියට දැම්මොත් එහෙම වාජනයේ තියෙන අබෑට ඉවර වෙන්න යම්තා කාලයක් යනවද ඒ තරම් දීර්ඝ කාලයක් කිව්වා කල්පයක් කියලා කියන්නේ. එහෙනම් පින්වත්නි බලන්නේ උපමාවේ ගැඹුර අපිට උපමාවෙන්වත් තේරුම් ගන්න අපහසුයි කල්පයකට තියෙන කාලය. ඒ වාජනයේ දිග සැතපුම් 7යි. පළල සැතපුම් 7යි. උස සැතපුම් 7යි. කට ගාවටම අබෑට දාලා අබෑට වලින් පුරවලා තියෙනවා. අවුරුදු 100කට වතාවක් එක අබෑටයක් එළියට දානවා. අවුරුදු 100කට වතාවක් අබෑටයක් එළියට දාලා ඒ වාජනයේ තියෙන අබෑට ඉවර වෙන්න යම්තා කාලයක් යනවද ඒ තරම් දීර්ඝ කාලයක් කිව්වා කල්පයක් කියලා කියන්නේ. එතකොට පින්වත්නි කල්පයකට තියෙන කාලය පිළිබඳව කාටවත් ගණන් වලින් කියන්න බෑ. ඒකයි උපමාවකින් බුදුරජාණන් වහන්සේ වදාළේ. අපේ මනසට පින්වත්නි උපමාවවත් ගෝචර වෙන්නේ. එතකොට අපිටවත් හරියට හිතාගන්න බෑ කොයිතරම් දීර්ඝ කාලයකටද මේ කල්පයක් කියලා කියන්නේ. එහෙනම් අද අපි තේරුම් ගමු
කල්පයක් කියලා කියන්නේ පින්වත්නි ඒ තරම් අති දීර්ඝ කාලයක්. සාමාන්‍ය ලෝකේ මිනිස්සයාට මේක ගෝචර වෙන්නේ නැහැ. ඒ තරම් හිත දියුණු කරපු මනස දියුණු කරපු අය මේ යුගයේ නැහැ. ඊට පස්සේ පින්වත්නි එතන හිටපු තව භික්ෂූන් වහන්සේ නමක් අහනවා කීව බහුකා කෝ බන්තේ කප්පා අබ්බ තීතා අතික්කන්තාති. ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ ඔය වගේ කල්ප කීයක් අතීතයට ගෙවිලා ගිහින් තියෙනවා. දැන් පින්වත්නි කල්පයක් කියලා කියන්නේ ඒ තරම් දීර්ඝ කාලයක් නම් ඔය වගේ කල්ප කීයක් අතීතයට ගෙවිලා ගිහින් තියෙනවා. ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව අතීතයට ගෙවිලා ගියපු කල්ප ප්‍රමාණය බොහෝ වැඩි. අතීතයට ගෙවිලා ගිය කල්ප ප්‍රමාණය 100යි කියලා 1000යි කියලා ලක්ෂයයි කියලා එහෙම ගණන් වලින් නම් කවදාවත් කියන්න බෑ. ඒ මොහොතේ භික්ෂූන් වහන්සේ අහනවා එහෙනම් ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ අතීතයට ගෙවිපලා ගියපු කල්ප ප්‍රමාණයට උපමාවක් කියන්න පුළුවන්. ඒ වෙලේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ අතීතයට ගෙවිලා ගියපු කල්ප ප්‍රමාණයට උපමාවක් කියනවා. අපි බලමු ඒ උපමාවෙන් අතීතයට අර වගේ කල්ප කොච්චර ගෙවිලා ගිහින් තියෙනවා. අපේ මේ මනසට ඒක තේරුම් ගන්න පුළුවන්. භික්ෂුව ශ්‍රාවකයෝ 4 දෙනෙක් ඉන්නවා. මේ ශ්‍රාවකයෝ 4 දෙනා එක තැනකට ඇවිල්ලා වාඩි වෙනවා. මේ ශ්‍රාවකයෝ 4 දෙනා දවසකට කල්ප ලක්ෂය ගානේ සිහි කරනවා. මේ ශ්‍රාවකයෝ 4 දෙනා දවසකට කල්ප ලක්ෂය ගානේ ආපස්සට සිහි කරනවා. මේ ශ්‍රාවකයෝ 4 දෙනා අවුරුදු 100ක් ජීවත් වෙනවා. මේ 4 දෙනාටම උපරිම ආයුෂ අවුරුදු 100ක් තියෙනවා. ඔය විදියට දවසට මේ ශ්‍රාවකයෝ 4 දෙනා කල්ප ලක්ෂය බැගින් ආපස්සට සිහි කරලා මරණයටපත් වෙලා යනවා. ඒ සිහි කෙරුවේ ඊටාම චුට්ටයි ගෙවිලා ගියපු කල්ප. සිහි නොකල කල්ප ප්‍රමාණය බොහෝය කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එහෙනම් පින්වත්නි අපිට ඒ උපමාවෙන් තේරුම් ගන්න පුළුවන් අපි තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ මොනතරම් කල්ප ප්‍රමාණයක් පින්වත්නි අතීතයට ගෙවිලා ගිහින් ඇත්ද. නමුත් අපේ මේ සාමාන්‍ය මනසට ඒක එච්චර ගෝචර නැහැ. දියුණු කරපු මනසකට තමයි ඒක ගෝචර. අපිට සාමාන්‍යයෙන් තේරුම් ගන්න පුළුවන් එහෙනම් අපිට හිතා ගන්න බැරි දෙයක් මේ ලෝක ධාතුව තුල තියෙනවා. අපිට හිතා ගන්න බැරි කල්ප ප්‍රමාණයක් ගෙවිලා ගිහින් තියෙනවා. දැන් අපි ඉගෙන ගත්ත පින්වත්නි කල්පයක් කියන්නේ කොයිතරම් දීර්ඝ කාලයක්ද? අතීතයට කොයිතරම් කල්ප ප්‍රමාණයක් ගෙවිලා ගියාද? බුදුරජාණන් වහන්සේ රාජගහ නුවර ගිජ්ජකූට පර්වතයේ ඉද්දී භික්ෂූන් වහන්සේලා අමතලා වදාලා මහණෙනි කල්පයක් ඇතුළත මේ සංසාරේ යන එක පුජ්‍යලේ ඒ කියන්නේ එක සත්වයේ මනුස්ස ලෝකේ විතරක් ඉපදිලා මරණයටපත් වෙද්දී ඔහුගේ ඇටකටු මහ පොළොවට දිරලා පස්සුනේ නැත්නම් ඔහුගේ ඇටකටු ගොඩ එකට එකතු කෙරුවොත් වේපුල්ල පර්වතය වගේ විශාල කන්දක් ගහන්න පුළුවන්. කොච්චර කාලයක් ඇතුළත? කල්පයක් ඇතුළත. ඒ කියන්නේ පින්වත්නි දැන් මේ යුගයේ කෝටි 800ක මිනිස්සු ඉන්නවා මේ යුගයේ. එක පුජ්‍යලයක් ගත්තොත් කල්පයක් ඇතුළත
මනුස්ස ලෝකෙ විතරක් ඉපදිලා මැරෙද්දි ඔහුගේ ඇටකටු දිරන්න නොදී එකතු කෙරුවොත් වේපුල්ල පර්වතය වගේ විශාල කන්දක් හදන්න පුළුවන්. වේපුල්ල පර්වතය දැකලා නැති අය සමනල කන්ද හිතා ගන්න. ඒ තරම් ප්‍රමාණයක් පින්නත් අපි මේ මනුස්ස ලෝකේ ඉපදිලා මරණයටපත් වෙලා තියෙනවා. අපි ඒ තරම් ප්‍රමාණයක් මේ මනුස්ස ලෝකේ ඉපදිලා මරණයටපත් වෙලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා පින්නත්නි අනම තග්ගෝ යම් භික්කවේ සංසාරෝ මහණෙනි මේ සංසාර ගමන අනවරාග්‍රයි. අනම තග්ගෝ කියලා කියන්නේ අනවරාග්‍රයි. අනවරාග්‍රයි කියන්නේ මේ සංසාර ගමනේ මුලක් හොයන්න බෑ. මේ සංසාර ගමන පටන්ගත්තු කෙලවර හොයන්නත් බෑ. මේ සංසාර ගමනෙන් නිදහස් වෙන්නේ කවදද කියලා හොයන්නත් බෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ අනම තග්ගෝ යම් භික්කවේ සංසාරෝ. මේ සංසාර ගමන අනවරාග්‍රයි. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා මේ ලෝක සත්‍ය දිහා බුදු ඇසින් බැලුවා. බුදු ඇසින් බලලා මේ ලෝක සත්‍ය කවද්ද මේ සංසාරයට ආවේ කියලා ආපස්සට බලාගෙන ගියා. කොච්චර බැලුවත් පින්නත්නි මේ සංසාර ගමන පටන් ගත්තු තැන හොයන්න බෑ. බලන හැම තැනදීම පුජ්‍යලයා සංසාර. එක්ක මනුස්ස ලෝකේ. එහෙම නැත්නම් නිරේ. එහෙම නැත්නම් තිරිසන් ලෝකේ. එහෙම නැත්නම් පෙරේත ලෝකේ. කල්ප කෝටි ගණන් ෂණයකින් ආපස්සට බලනවා ඒ හොයන්න බෑ පටන් ගත්තු කෙලවර. එතකොට මේ සංසාර ගමන හෝමෝ ඉරෙක්ටස්ගෙන් පටන් ගත්තනේ. මේක අවිද්‍යාව. ඒක බොරුවක්. එතකොට බුදුරජාණන් වහන්සේ ආපස්සට බලලා පින්නත් කිව්වා මේකේ ආරම්භක කෙලවර හොයන්න බෑ. කවදාවත් කාටවත් හොයන්න බෑ. ඒකයි වදාළේ අනම තග්ගෝ යම් භික්කවේ සංසාර. පුබ්බා කෝටි න පඤ්ඤායති. పూర్ව කෙලවර පේන්නේ නැත. පුබ්බා කෝටි කියන්නේ పూర్ව කෙලවර. පටන්ගත්තු තැන පේන්නේ නැහැ. ඒ කියන්නේ පින්නන්නේ අපි මේ සංසාරයට ආවේ කොතනින්ද කියලා බුදු ඇසට පේන්නේ නැහැ. අවිජ්ජා නීවර නානං සත්තානං තණ්හා සංයෝජනානං සන්දාවතං සංසරතං. මේ ලෝකේ සත්වයෝ අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා ඉපදෙමින් මැරෙමින් සසරේ සැරිසරනවා සසරේ දුවනවා. එහෙනම් මේ සත්වයෝ පින්වත්නි මේ සංසාරේ යන්නේ කුමකින්ද වැහිලා තියෙන්නේ? අවිද්‍යාවෙන් වැහිලා තියෙන්නේ. කුමකින්ද? අවිද්‍යාවෙන්. මේ ලෝකෙ දැනට කෝටි 800ක් ජීවත් වෙනවා. මේ කෝටි 800ම පින්වත්නි අවිද්‍යාවෙන් වැහිලා තියෙනවා. අවිද්‍යාව කියලා කියන්නේ දුක ගැන අවබෝධයක් නැහැ. දුක හටගන්න හේතුව ගැන අවබෝධයක් නැහැ. දුක නැති කිරීම ගැන අවබෝධයක් නැහැ. දුක නැති කරන මාර්ගය ගැන අවබෝධයක් නැහැ. දුක ගැන දන්නෙත් නැහැ. දුක හටගන්නේ කොහොමද කියලා දන්නෙත් නැහැ. දුක නැති කරන හැටි දන්නෙත් නැහැ. දුක නැති කරන ප්‍රතිපදාව දන්නෙත් නැහැ. අවිද්‍යාවෙන් වැහුවා. තණ්හා සංයෝජනානං තණ්හාවෙන් බැඳ සංසරතං සංසාරේ සැරිසරන. අවිද්‍යාවෙන් වැහෙද්දි පින්නත්නි තණ්හාවෙන් බැඳිලා යනවා. තණ්හාව කියලා කිව්වේ පින්නත්නි අපේ හිතේ තියෙන ආසාව. මෙන්න මේ ආසාවට තමයි කියන්නේ තණ්හාව. මේ ලෝකෙ මිනිස්සු තණ්හාවෙන් බැඳිලා ගිහින් තියෙන්නේ. මොනවටද? ඉඩ කඩම් වලට බැඳිලා ගිහිල්ලා. ගෙවල් දොරවල් වලට බැඳිලා ගිහිල්ලා. මිල මුදල් වලට බැඳිලා ගිහිල්ලා. දරු මල්ලන්ට බැඳිලා ගිහිල්ලා. මොනුපුරම් මිනිපිරියන්ට බැඳිලා ගිහිල්ලා.
නෑදෑයින්ට බැඳිලා ගිහිල්ලා, අසල් වාසීන්ට බැඳිලා ගිහිල්ලා, දෙමව්පියෝ දරුවන්ට බැඳිලා ගිහිල්ලා, දරුවෝ දෙමව්පියන්ට බැඳිලා ගිහිල්ලා, මෙන්න මේ තණ්හාවෙන් බැඳුන නිසා සංසාරේ යනවා. බුද්ධ කාලේ පින්වත්නි දවසක් භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාතේ යනවා. පිණ්ඩපාතේ යද්දී කොසල් රජුරුවන්ගේ රාජපුරුෂය හොරු වගේක් අල්ලලා මාලිගාවේ ඉදිරිපිට මේ හොරුගේ අත් කඹ දාලා බැඳලා, දන්වැල් දාලා බැඳලා, මාංචු දාලා තියෙනවා. භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාතේ යද්දී දැක්කා මේ හොරු අල්ලලා බැඳලා දාලා තියෙනවා. ඉතින් මේ භික්ෂූන් වහන්සේලා කල්පනා කළා, අනේ පව්, මේ හොරු තද බන්ධනයකින් බැඳලා දාලා. ඉතින් මේ අය කවදනම් මේ බන්ධනේ කඩාගෙන නිදහස් වෙලා යයිද කියලා හිතා පිණ්ඩපාතේ ගියා. පිණ්ඩපාතේ ගිහින් ඉවර වෙලා දානි වළඳලා බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් වන්දනා කරලා කියනවා, ස්වාමිනී, භාග්‍යවතුන් වහන්සේ අද අපි පිණ්ඩපාතේ යද්දී කොසල් රජතුමා හොරු වගේක් අල්ලගෙන ඇවිල්ලා, සමහර හොරු අත් තද කඹ දාලා බැඳලා තිබ්බා. කකුල් වලට අත් වලට සමහරුන්ගේ දන්වැල් දාලා බැඳලා, මාංචු දාලා බැඳලා තිබ්බා. ඉතින් ස්වාමිනී ඒක දැක්කහම අපිට හිතුණා, මේ තරම් දැඩි බන්ධනයකින් බැඳලා තියෙන මේ හොරු කවදනම් නිදහස් වෙයිද කියලා. එහෙම කියපුවාට පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි, ඔය හොරු කඹ දාලා බැඳලා, මාංචු දාලා, දන්වැල් දාලා බැඳලා තියෙන එක එච්චර දැඩි තද බන්ධනයක් නෙමෙයි. මේ ලෝකෙ මිනිස්සු තමන්ගේ දෙමව්පියන්ට බැඳිලා ගිහින් තියනවාද, ඒක තමයි ලෝකේ තියෙන දරුණුම බන්ධනේ. දෙමව්පියෝ දරුවන්ට බැඳිලා ගිහින් තියනවාද, ඒක තමයි ලෝකේ තියෙන දරුණුම බන්ධනේ. බිරිඳ ස්වාමියාට බැඳිලා ගිහිල්ලාද, ඒක තමයි ලෝකේ තියෙන දරුණුම බන්ධනේ. ස්වාමියා බිරිඳට බැඳිලා ගිහින්ද, ඒක තමයි ලෝකේ දරුණුම බන්ධනේ. සහෝදරයෝ සහෝදරියන්ට බැඳිලා ගිහින්ද, ඒක ලෝකේ දරුණුම බන්ධනේ. සහෝදරියෝ සහෝදරයන්ට බැඳිලා ගිහින්ද, මේක තමයි කිව්වා ලෝකේ තියෙන දරුණුම බන්ධනේ. මහණෙනි, ඔන්න ඔය දරුණුම බන්ධනේ කඩා ගන්න පුළුවන් නම් ඒ වගේ අය මේ ලෝකේ ඉන්නවා. ඔවුන් ගිහි බන්ධන කඩාගෙන බුද්ධ ශාසනයට ඇවිල්ලා පැවිදි වෙලා උතුම් අරහත්ත්වයටපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට කියා හිටියා. එහෙනම් පින්වත්නි, මේ ලෝකෙ දැනට කෝටි 800ක් ජීවත් වෙනවා. මේ ඔක්කොටම වෙලා තියෙන්නේ මොකක්ද? අවිද්‍යාවෙන් වැහිලා ගිහින්, තණ්හාවෙන් බැඳිලා ගිහින් මේ දරුණු බන්ධනේ පින්වත්නි තියෙන තාක්කල් සංසාරේ යනවා. එතකොට මේ සංසාර ගමනේ පින්වත්නි කෙලවරක් නැහැ, මේකේ මුලක් නැහැ. මේක අවසාන වෙන්නේ කවදද කියලා කාටවත් කියන්න බෑ. ඊට පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි, එක මිනිස්සෙක් ලී කෝටුවක් අරගෙන අහසට වීසි කරනවා. මේ අහසට වීසි කරන ලී කෝටුව අහසට කැරකි ගිහින් මහ පොළොවට වැටෙනවා. මහ පොළොවට වැටෙද්දී එක වතාවක් මුල කෙළවර පොළොවේ වදිනවා. අනිත් වතාවේ අග කෙළවර වදිනවා. ඊට පස්සේ මැද වදිනවා. අන්න ඒ වගේ මේ ලෝකේ උපන්න සත්වයා මෙලොවින් පරලොවට යනවා, පරලොවින් මෙලොවට යනවා. මෙලොවින් පරලොවට යනවා, පරලොවින් මෙලොවට යනවා. මනුස්ස ලෝකෙන් නිරේ යනවා, තිරිසන් ලෝකේ යනවා, පෙරේත ලෝකේ යනවා, දිව්‍ය ලෝකවල යනවා. ඔය ගිහින් ආයෙත් මනුස්ස ලෝකෙට එනවා. ඔය විදිහට මේ සංසාරික සැරිසරනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා.
ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ දඹදිව සියලුම ගස් කොළන් එකට එකතු කරලා ඒ වගේම මේ දඹදිවම තියෙන සියලුම තනකොළ එකට එකතු කරලා අඟල් 4 කෑලි වලට කපනවා. සියලුම ගස්වල කඳන් අතු කොළ පත්‍ර අඟල් 4 කෑලි වලට කපනවා. කපලා එක කෑල්ලක් අරගෙන පැත්තකින් තියලා කියනවා මේ මගේ මේ ජීවිතේ අම්මා. මේ මගේ ඊළඟ ජීවිතේ අම්මා. බුදුරජාණන් වහන්සේ වදාලා මුළු දඹදිවම තියෙන ගස් කොළන් තනකොළ කපලා ඔය විදිහට අඟල් 4 කෑලි වලට කපලා මේ මගේ මේ ජීවිතේ අම්මා ඊළඟ ජීවිතේ අම්මා කියලා අයින් කළත් දඹදිවම තියෙන ගස් කොළන් තනකොළ අවසන් වෙලා යනවා. අම්මලාගේ පරම්පරාවේ අවසානයක් දකින්න ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔය වගේම මේ මහා පෘථුවිය වෙරළු ගෙඩි ගානට ගුලි කරනවා. ගුලි කරලා ඒ ගුලි ගොඩ පැත්තකින් තියලා එක ගුලියක් අරගෙන අයින් කරලා හිතනවා මේ මගේ මේ ජීවිතේ තාත්තා. මේ ඊළඟ ජීවිතේ තාත්තා. මේ මහ පොළොවේ පස් ඉවර වෙලා යනවා. තාත්තලගේ පරම්පරාවේ අවසානයක් දකින්න බෑ කිව්වා. ඒ තරම් අති දීර්ඝ සංසාර ගමනක තමයි පින්වත්නි අපි යන්නේ. එතකොට මේ සංසාර ගමන යද්දි පින්වත්නි අපිට හැඬීම් වැළපීම් වලට ලක් වෙන්න සිද්ධ වෙනවා. කායික දුක් මානසික දුක් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ශෝක කරන්න සිද්ධ වෙනවා. බලවත් සිත් තැවුල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඔය විදියට මේ මනුස්ස ජීවිතේ ගත කරද්දී අපිට ඔය දුක් දුම්නස් වලට පින්නත්නි මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒවං දීඝ රත්තං කෝ භික්කවේ දුක්ඛං පච්චනු භූතං. මහණෙනි මේ විදිහට තොප විසින් දීර්ඝ කාලයක් පුරාවට දුක් විඳින ලදී. ඒවන් දීඝ රත්තං මේ ආකාරයෙන් දීර්ඝ කාලයක් මිනිසයා දුක් විඳලා තියෙනවා. තිබ්බං පච්චනු භූතං මේ විදිහට දීර්ඝ කාලයක් ඊ타ම තියුණු දුක් විඳින ලදී. විවසනං පච්චනු භූතං මේ විදියට ඥාති විවසන නිසා දුක් විඳින ලදී. කටසි වට්ටිතා ඒ කියන්නේ මහ පොළවණං වූ සොහන පුරවන ලදී. බුදුරජාණන් වහන්සේ මහ පොළොවට කිව්වේ සොහන කියලා. අමු සොහන. මේ මහ පොළොවේ පින්නත්නි අපි වලලපු තැනක් නැත කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මේ මහ පොළොවේ හැම තැනම පින්නත්නි අපි මෙරෙද්දී වලල්ලා තියෙනවා. අපේ ඇටකටු පොළොවට දිරලා පස් වෙලා තමයි මේ පස් ටික හැදිලා තියෙන්නේ. ඒක නිසා මේ මහා පෘථුවියේ අපි වලලපු නැති තැනක් නැහැ. හැම තැනම අපිව වලල්ලා තියෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ වදාළ වචනේ තමයි කටසි වට්ටිතා. මහා පොළවණං වූ සොහන වඩන ලදී. ඕක තමයි අපි කරපු එකම දේ. එහෙනම් මේ අති දීර්ඝ සංසාරයේදී අපි මේ ලෝකෙට කරපු එකම උපකාරය තමයි මහා පොළොවට පස් එකතු කරපු එක. මහා පොළොවණං වූ සොහන වඩපු එක වෙන දෙයක් අපි කරලා නැහැ. යා වංචිදම් භික්කවේ අලමේව සංකාරේසු නිබ්බින්දිතෝ. ඒක නිසා මහණෙනි මේ සියලුම සංස්කාර කෙරෙහි කලකිරින්න. මේ ලෝකේ තියෙන සියලුම සංස්කාර කෙරෙහි කලකිරින්න. මොනවද පින්වත්නි සියලුම සංස්කාර කියන්නේ හේතුඵල ධමයෙන් හටගත්තු දේවල්. මේ ලෝකේ තියෙන සෑම දෙයක්ම හේතුවක් නිසා හටගත්තු ඵලයක්. හේතුඵල ධමයෙන් හටගත්තු හැම දෙයක් ගැනම අවබෝධයෙන්ම කලකිරෙන්න කිව්වා. ඒ හේතුඵල ධමයෙන් හටගත්තු දේවල් තමයි පින්නත්නි මේ ගෙවල් දොරවල් කියලා කියන්නේ. ඉඩ කඩම් කියලා කියන්නේ. යාන වාහන කියන්නේ. සල්ලි කියන්නේ. ධනය කියන්නේ.
ස්වාමියා කියන්නේ, බිරිඳ කියන්නේ, දරුවෝ කියන්නේ හේතුවක් නිසා හටගත්තු ඵලයක්. ඔය සියලුම සංස්කාර ගැන අවබෝධයෙන්ම කලකිරෙන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. අලං විරජ්ජිතුම්, මේ කිසිම දෙයකට ඇලීමක් ඇති කරගන්න එපා. ඉඩකඩම් වලට කවදාවත් ඇලෙන්න යන්න එපා. ගෙවල් දොරවල් යාන වාහන වලට ඇලීමක් හිතේ හට ගන්න දෙන්න එපා. ස්වාමි පුරුෂයාට ඇලීමක් ඇති කරගන්න එපා. බිරිඳට ඇලීමක් ඇති කරගන්න එපා. දරු මල්ලන්ට ඇලීමක් ඇති කරගන්න එපා. සියලු දේවල් ගැනම ඇලීමක්, ඒ කියන්නේ ආසාවක් ඇති කරගන්න එපා. අලං විමුච්ඡින්තෝති, ඒ කියන්නේ සියලු දේවල් වලින්ම නිදහස් වෙලා යන්න, නිවන් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ පින්වත්නි අවසානෙට දේශනා කළා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ අවසාන වචනේ තමයි අලං විමුච්ඡින්තෝති. මෙව්වගෙන් නිදහස් වෙලා, සසරෙන් නිදහස් වෙලා නිවන් අවබෝධ කරන්ඩ කියන අවවාදය අපිට දුන්නා. ඉතින් මේ අහපු ධර්ම දේශනාව සියලු දෙනාගේම සිත් සතන් පහන් විලා මේ ඉපදෙන මැරෙන සංසාර දුකෙන් අත මිදෙන්නට වාසනාව ලැබිත්වා කියලා අපි මෙත් සිතින් ආශිර්වාද කරනවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු.